නිදහස්වීම පිණිස පමණක් නෙවෙයි අනික් සත්වයන්වත් සංසාර දුකින් එතර කරවීම අරමුණු කරගෙන සසර මහා කැපකිරීමක් කරන මහා පින්වන්ත උත්තමයන් පිරිසක්. ඒ අතර ලෝතුරා බුද්ධත්වයට පත්වෙන මහා පින්වන්ත උත්තමයන් වහන්සේලා පුංචි කාලයක් නෙමේ මනෝ ප්‍රනිධානය වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරලා නියත විවරණ ලැබූ තැනයිනං ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී පුරාගෙන තමන්ගේ ඉලක්කයේ තුළ සසර පින් කරගෙන පාරමී ධර්ම පුරාගෙන ගමන් කරන. ඒ අතර සද්ධාධික බෝසතාණන් වහන්සේලා අටහා සංකේය කල්ප ලක්ෂයකුත් වීරියාධික බෝසතාණන් වහන්සේලා සොළොසා සංකේය කල්ප ලක්ෂයකුත් දසපාරමී සම්පූර්ණ කරනු. ඒ අතර පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට මේ දස පාරමිතා 30 ආකාරයකට සම්පූර්ණ කරගන්නවා ලෝතුරා බුද්ධත්වයේ පිණිස ගමන් කරන මහා පින්වන්ත බෝසතාණන් වහන්සේලා. ඊළඟට පින්වතුනි පසේ බුදු කෙනෙක් වෙන්න පෙරම් පුරාගෙන පාරමී පුරාගෙන යන කෙනෙක් ඉන්නවනම් අසංඛේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී උපපාරමී සම්පූර්ණ කළ යුතුයි. ඊළඟට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පුරාම පාරමී ධර්ම සම්පූර්ණ කරනවා අග්‍රශ්‍රාවක තනතුරු ලබන්. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඊළඟට බෝසතාණන් වහන්සේ බුදුවෙන ආත්මෙ මව් පදවිය පිය පදවිය ඊළඟට ඒ යම් යම් තනතුරු ප්‍රාර්ථනා කරන අය කල්ප ලක්ෂේ බැගින් මේ පාරමී ධර්ම පුරාගෙන සසර පින් කරගෙන ඒ ඉලක්කෙ හිත මත දරාගෙන සිතේ දරාගෙන ගුණධර්ම පුරනවා. පිංගතුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන. දැන් අපි දන්න අපේ බුද්ධ ශාසනය තුළ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ල තමයි මේ බුද්ධ ශාසනයේ අගසහු තනතුරු ලැබුයි. ඒ වගේමයි මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දෑග සව්වන් බවට පත්වෙලා අග්‍රශ්‍රාවක තනතුරු ලබන මහා පින්වන්ත උත්තමයෝ. අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එනවා. දැනටමත් තුසිත දිවිය ලෝකයේ ඒ පාරමී පුරාගෙන වැඩඉන්නවා මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට නියමිත කාලයේ පැමිණෙනතෙක්. පිංහතුනී ඒ අතර අපි දන්නවා දුටුගැමුණු රජතුමා සද්ධාතිස්ස රජතුමා ගැන ගත්තොත්. මේ දෙන්න තමයි මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට අනාගතයේ දෑග සව්වන් බවට පත්වෙන් අග්‍රශ්‍රාවක දෙනව බවට පත්වෙන්. දුටුගැමුණු රජතුමා කියන්නේ අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන බෝධිසත් අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුවෙන කල දකුණත් සව් පදවිය ලබන්නේ මේ දුටුගැමුණු රජතුමා නමින් රජකං කරලා මේ ලංකා භූමිය තුළ ගෞතම බුද්ධ ශාසනයට මහා සෑයවල් ඒ වගේම රට එක්සේසත් කරලා මේ බුද්ධ ශාසනයට ලෝවා මහපාය මිරිස වැටිය ඒ වගේම රුවන්වැලි මහා සෑය ආදී මහා සෑයවල් නිර්මාණය කරලා ශාසනයේ බබලවලා පාරමී පුරාගෙන ගිය මේ මහා පින්වන්ත කෙනා. ඒ වගේමයි එදා සහෝදරය හැටියට මලනුවන් හැටියට විහාර මහාදේවියගේ කුසින් බිහිවෙච්ච සද්ධාතිස්ස රජතුමා අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුවෙන කල වමත් සව් පදවිය ලබන වග ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මෙන්න මේ චරිත දිහා අපි අධ්‍යයනය කරලා ගත්තහම විහාර මහාදේවිය කාවන්තිස්ස රජ්ජුරුව ගැන ගත්තත් ඉතිහාසය සඳහන් වෙන්නේ මේ අය මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ගිහි කල මෑනියම් බවට පත්වෙන්න පියාණන් බවට පත්වෙන්න කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන යන මහා පින්වන්ත දෙන්නේ. ඔබ දන්නවා විහාර මහාදේවිය එදා කැලනිතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරිය. කැලනිතිස්ස රජ්ජුරුවන්ගේ යම් අධර්ම ක්‍රියාවක් නිසා එදා කැලනී වැඩහිටිය උතුම් මහරහතන් වහන්සේ නමක් ගැන ඇතිවෙච්ච සැකයක් තුළ ඒ මහරහතන් වහන්සේට විශාල අපරාධයක් සිද්ධ කරා මේ කැලනිතිස්ස රජ්ජුරුව. තෙල් කටාරමක දාලා උන්වහන්සේට දඩුවම් කරන්න වදකයන්ට අණ කරා. උන්වහන්සේත් නොකළ වරදකට මේ රාජ දනුවමකට ලක්වුණේ පෙර සසරි කරපු අකුසල විපාකයක් මත. හැබැයි එදා මේ කුපිත වෙච්ච මේ රජ්ජුරුව කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගේ දේවියත් එක් අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ඇතිවෙච්ච සැකය තුළ තමයි ඒ වෙලාවෙ මනකරේ මේ ශ්‍රමණයාව තෙල් හැලියක දාලා රත් කරලා උන්වහන්සේට දනුවම් කරන්න කියලා.
හැබැයි එදා උන්වහන්සේ පළඟක් බැඳගෙන මේ හැලිය මත තෙල්වල නොගෑවී සමාපත්තියෙන් වැඩ හිටිය. කොච්චර කුපිත වුණාද කියන්න මේ රජ්ජුරුවෝ දැන් අර තෙල් හැලියට උුණු තෙල් හැලියට දර දානවා ඉහිලා කිව ස්වාමී මේ රජතුමනි චර දර දැම්මත් මේ ශ්‍රමණය පිළිස්සෙන්නේ ඇක තවදාපල්ලකි. තුර්බාන කොච්චර දවේශයක් වෛරයක් මත නොමග ගියාත් එදා කැලන්තිස්ස රජ්ජුරු. මේ හැලිය මත්තම සමාපත්තියෙන් වැඩහිටිය මේ මහරහතන් වහන්සේ බැලුවා ඇයි මට මෙහෙම නොකළ වරදකට දනුවමක් ලැබෙන්. මම පෙරකරපු සසර අකුසලයක් උන්වහන්සේ දැක්කා පෙර සංසාරිකරපු අකුසල විපාකයක් මේ කැරකිලායින්නේ. ඒ නිසා එදා ඒ මතම පිරිනිවන් පාන්න තීරණය කර උන්වහන්සේගේ ආයුෂත් ගෙවිල අවසාන එදා ඒ මතම උන්වහන්සේ පිරිනිවන් පෑව. එදා මේ රජ්ජුරුවෝ කුපිත වෙලා උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් වදකයන්ට අන කරා කෑලි කෑලිවලට කපල. අතපය කපලක් ශරීරය කොටස් වෙන් කරලා මුහුදට විසිකර පල්ලක්. එදා රජ්ජුරුවන්ගේ රාජානයෙන් මේ කැලනිතිස්ස මහරහතන් වහන්සේගේ මේ ශරීරය පවා කොටස් වලට කපල මුහුදට විසිකරා. මේ මහා පාපී ක්‍රියාවත් එක්ක සමුද්‍රවානිජ දේවතාවරු ඒ වගේම මේ දෙවියන්ගේ කෝපයක් ඇති වෙලා මුහුද ගොඩ ගලන් පටන්ගත්. ගම්මාන 1200 ගානක් යටවේගෙනාව කියන මුහුද රට ඇතුළට ගලාගෙනාව. එදා යුදුම් ගානක් කැලනිය ඉඳම් මුහුද දක්වා යුදුම් 7ක පමණ දුරක් තිබුණ කියන. එයින් යොදුම් 5ක් විතර රට ඇතුළට මුහුද ගලාගෙන එනකොට. මිනිස්සුන්ගේ ගම්බින් ගෙවල්දරුවල් යටවේගෙන මහ මුහුද මේ ස්වභාව ධර්මය කෝප වෙලා රට ඇතුළට මුහුද ගලනකොට එදා රජ්ජුරුව බය වුණා කලබල වුණා. දැන් තමන් කරපු පාපී දුෂ්ට ක්‍රියාවත් එක්ක තමන්ට කරගන්න දෙයක් නෑ. හැබැයි රජතුමාගේ අනාවැකි කියන අය ශිවරු එදා හිටපු අනාගතය ගැන කියන අය ඔවුන් කියා හිටිය රජතුමනි දේව කෝපයක් මේක දේව සාපයක් වගේ. රජතුමාට මේකෙන් බේරෙන් එකම එක දෙයයි තියෙන්නේ තමන්ගේ පවුලෙ කෙනෙක් ඒ වෙනකොට හිටිය තමන්ගේ දූකුමරිය පවුලෙ කෙනෙක් මේ මහා සාගරයට බිලි කරන්න මේ සාගරයට පරිත්‍යාගයක් කරලා රජ්ජුරුවන්ට බේරෙන්න්න නම් කැපකිරීමක් කරන්න වෙන රට බේරගන්න රට වැසියම් බේරගන්න මේ මහා සාගරී කුපිත වෙලා තියෙන්නේ කියෝ දේව කෝපයක් කියෝ. එදා එඩිතරව ඉදිරිපත් වනේ මේ මහා පින්වන්ත මේ කුමාරිකාව කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන යනවා මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ගිහි කල මෑණියන් බවට පත්වෙන්න. මේ විදියට පෙරුම් පුරාගෙන යන මේ මහා පින්වන්ත කෙනා එදා ඉදිරිපත් වනා රජතුමනි මම ඉදිරිපත්වෙනවා. රජතුමනි මම මේ රටවැසියන් වෙනුවෙන් මේ මහා සාගරය වෙනුවෙන් මං ඉදිරිපත්වෙනවා කියල ඉදිරිපත් වනා. එහෙම ඉදිරිපත් වෙලා එදා ලස්සන්ට පුංචි බෝට්ටුවක් වගේ සරසලා මේක සටහනක් තිබ්බා කැලනි තිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරියයි කියලා සටහන් කරලා කන්න බොඩ්න බඩු කෑමක් බීම ටිකකුත් මේ බෝට්ටුවට දාලා පාකරලා මුහුදට පාකරලා ඇරිය. බලන්න එදා කිසිම බියක් සැකක් නැතුව රට වෙනුවෙන් තමන්ගේ රටවැසියන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ පරිත්‍යාග කරලා මුහුදට බිලිවෙන්න ඉදිරිපත්වෙච්ච ඒ වීර මාතාව තමයි එදා විහාර මහාදේවිය කියලා අපි හඳුන්නන්. මේ විහාර මහාදේවිය ගිහිල්ලා එදා මේ බෝට්ටුව මේ මුහුදට බිලිවෙනවා සමගම මුහුදු රල රට ඇතුළට වේගෙන් ආපු රල ටික ආපහු පහවෙලා ගියා කියන. එදා මේ කැලනිතිස්ස දූ කුමරිය කැලතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරිය වෙච්ච විහාර මහාදේවිය ගොඩ බහින්නේ මේ විදිහට ගිය මේ බෝට්ටුව පාවෙලා යන්නේ එදා දකුණට. එදා රෝහණේ මේ ප්‍රදේශයට තමයි ගිහිල්ලා ගොඩ බහින්නේ. එදා ඒ ප්‍රදේශයේ රජකං කරන්නේ කාවන්තිස්ස රජ්ජුරු. එදා කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ මේ රාජකී පිරිස දකිනවා මේ බෝට්ටුවක බොහෝම ලස්සන දිව්‍යාංගනාවක් වගේ තරුණ කුමාරිකාවක් මේ බෝට්ටුවකින් මේ දකුණට රෝහණයට ගොඩ බැහැලා තියෙනවා. එතකොට එදා රජ්ජුරුවන්ට දැනුම් දුන්නට පස්සේ ඇවිල්ලා බලනකොට මේක තියෙනවා සටහන් කළ කැලනිතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරිය මේ මුහුදට පරිත්‍යාගයක් හැටියට බිලි වුණා කිය. එදා මේ සිදුවීමත් එක්ක තමයි එදා මේ රජ්ජුරුවන්ගේ අගබිසව බවට එදා මේ විහාර මහාදේවිය කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ අගබිසව බවට පත්වෙන්.
මෙන්න මේ විදිහට තමයි මේ අයගේ එකතුවීම මුණ ගැහීම එදා සිද්ධවෙන්. හැබැයි මේ අයට දරුවෝ හිටියේ නෑ. කාවන්තිස්ස රජ්ජුරුව බොහොම සද්ධාවන්ත රජ කෙනෙ. බොහොම සද්ධාවන්තයි කියන්නේ අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන කල පිය පදවිය ප්‍රාර්ථනා කරගෙන කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන යන මහා බෝධි සත්වයෙක් හැටියට ඉතිහාසය හඳුන්නන්. බොහොම සද්ධාවන්ත ආරාම සෙනසුන් හදලා මහා දං වැටවල් පවත්වනු. භික්‍ෂූන් වහන්සේලාට නිතර රාජ්‍ය අනුග්‍රහයෙන් සිව් පසෙන් ඇප උපස්ථාන කරන. විහාර මහාදේවියත් ඒකටම එකතු වෙලා පින් කරන්න දක්ෂ වුණ. මේ විදිහට පින්කරගෙන දෙන්න බොහෝම ආදරින් බොහොම සමගියෙන් රජකං කරගෙන මේ රාජ්‍ය පවත්වගෙන යන අතරතුර ඒ ප්‍රදේශි තිබිච්ච දකුණේ විහාරයක් බවට පත්විච්ච එදා මේ ආරාම සෙනසුනකට දවසක් විහාර මහාදේවිය දානය සකස් කරගෙන ගියා ස්වාමීන් වහන්සේලාට දානි පූජ කරන්න. මේ දානයේ පූජා කරන්න යනකොට තින් ඉන්න ආරාම ඉන්න සියලු ස්වාමීන් වහන්සේලාට දන් පැන් පිළිගන්නලා විහාරස්ථානි නායක හාමුදුරන් වහන්සේට ගිහිලා වන්දනා කරපු වෙලාවේ උන්වහන්සේ දිවැස්ලාවී ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ දිවසින් බැලුව දේවිය ඔබ බොහොම දුකෙන් ඉන්නේ. ඔබ බොහොම හිත් වේදනාවෙන් ඉන්නේ. ඇයි දේවිය කියලා ඇහුවා. එතකොට කියනවානේ ස්වාමීනී පුත්කුමාරයෙක් නැති නිසා රජ්ජුරුව බොහෝම දුකෙන් ඉන්නේ. රජ්ජුරුව රජකං කරත් රජතුමාගේ හිතේ දුකක් තියෙනවා පුත්කුමාරයෙක් නැති නිසා. ඒ නිසා දරු සම්පතක් නෑ ඒ දුක තියෙනවා කිව රජකම් භාරගත්. එදා මේ මහරහතන් වහන්සේ බැලුව මේ දේවියට දරු සම්පත් ලබන්න තරම් පුුණේ මහිමයක් තියෙනවත්. උන්වහන්සේ දකිනවා මේ දේවිය සාමාන්‍ය කෙනෙක් නෙමේ මහා පින්වන්ත පාරමී පුරාගෙන යන කෙනෙ. අනාගතයේ බෝධි සත්‍යයන්සේ පෙරුම්පුරාගෙන යන අසංකීයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන මහා පින්වන්ත දෙන්නෙක් දරුව හැටියට මේ දේවියගේ කුසින් බිහි වෙලා මේ රටත් ශාසනයත් ආරක්ෂා කරන. මහා පින්වන්ත දරුවන් ලබන්න පින තියෙනවා. ඒ අය දැන් කොහෙද ඉන්න කියලා මේ මහරහතන් වහන්සේ දිවසින් බලනකොට දැක්කා මේ ආරාමිම බොහෝම රෝගාතුර වෙලා හිටිය ස්වාමීන් වහන්සේ නමක් මේ මහරහතන් වහන්සේ දැක්. ඒ තමයි එදා දුටු ගැමුණු රජ්ජුරුව හැටියට පහළ වෙච්ච කෙනා ඊට පෙරත් දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා ඒ වෙනකොට ආරාමි සිල් ගුණ දහම් රැකගෙන පාරමී පුරාගෙන බොහෝම සිල්වත්ව ගුණවත්ව තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන උන්වහන්සේ වැඩඉන්න. එදා විහාර මහාදේවියට මේ මහරහතන් වහන්සිකිනො දේවිය ඔබ යන්න අන්න අර කුටියට. මේ කුටිය වැඩඉන්න මේ ස්වාමීන් වහන්සේ බොහොම වයෝර්දයි. උන්වහන්සේ බොහොම ගිලං වෙලා දැන් වැඩයින්. උන්වහන්සේගේ ආයුෂ දැන් අවසන් වේගෙන යන්න. උන්වහන්සේ තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන ඉන්නේ. ඔබ ගිහි ආරාධනයක් කරන්න. තුසිත දෙව්ලොව උපදින්න පෙර තව එක වතාවක් මේ ලංකා භූමිය ඉපදෙන්න. දේවියගේ කුසේ හිත පිහිටවාගන්න කියලා මනුලවට ආරාධනයක් කරන්න කියෝ. එතකොට මේ සිදුවීමත් එක්කම එදා විහාර මහාදේවයට බොහොම සතුටක් ඇති වුණා. දේවිය මොකද කරේ තෑගි බෝග උන්වහන්සේට සාමාන්‍යයෙන් පිරිකර බෙහෙත් පිරිකර මේවා සකස් කරගෙන උන්වහන්සගේ කුටියට ගිහිල්ල ස්වාමීනී කියලා මේවා උන්වහන්සේට පූජා කරා. පූජ කළ තමන්ගේ කාරණයේ සිහිපත් කළ ආරාධනයක් කර ස්වාමීනි නායක හාමුදුරන් වහන්සේ ඔබහන්සේ ගැන දැනුම් දුන්න. ඔබහන්සි තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන ඉන්න බව දැනගත්තා. දිවිය ලෝකෙ වඩින්න පෙර තව එක වතාවක් මේ මනුස්ස ලෝක ඉපදෙන්න. ඔබහන්සේට පුළුවන් මගේ කුසේ හිත පිහිටවාගන්න. ඔබහන්සේ මහා පින්වන්ත කෙනෙක්. මේ ශාසනයේ බබලවන්න පුළුවන් කියලා ආරාධනයක් කර. නෑ දේවිය මන් තුසිත දෙව්ලොව හිත පිහිටවාගෙන අවසානයි කිය. දෙවනි වතාවත් ආරාධනා කරා ඒ වෙලාවෙ ප්‍රතික්ෂේප කරලකින දේවිය මම තුසිත දිවිය ලෝක හිත පිහිටවාගෙන අවසාන. තුන්ගනි වතාව විහාර මහාදේවී කෙනව ස්වාමිනි ඔබහන්සේ සාමාන්‍ය තැනක සාමාන්‍ය පවුලක මනුස්සලෝක ඉපදුනොත්. වහන්සේට පෙරුම් පුරාගන්න පාරමී පුරන්න ශාසනයේ බබලවන්න ලොකූ දෙයක් කරන්න අපහසුයි. නමුත් ඔබහන්සේ රජකං කරන රජ පවුලක ඉපදුනොත් රටත් ශාසනයත් බබලෝල වෙහිර විහාර ඉදි කරලා බුද්ධ ශාසනයේ බබලවල පාරමී පුරාගන්න පහසුයි. ඒ ගැන හිතන්න කියෝ. ඒ වෙලා මේ සාමීන් වහන්සේට හිතුන මේ දේවී කියන කතාව ඇත්තක් තියෙනවානේ. මම ධාර්මිෂ්ටෝ මට රජකං කරන්න පුළුවන් රජ පවුලක ඉපදුනොත්. වෙහෙර විහාර හදන්න පුළුවන් ශාසනයේ බබලවන්න පුළුවන්. බුද්ධ ශාසනයේ දියුණු කරලා මට පාරමී පුරාගන්න පහසුයි නේද කියන සිතුවිල්ල හිතට ඇති වුණ.
ආරාධනය පිළි අරගෙන කිනෝ දේවිය ඔබ එහෙම නන්දෙන් යන්න. ඔබේ ආරාධනය මම පිළිගත්තා කියෝ. දේවිය බොහෝම සතුටින් උන්වහන්සේට වන්දනා කළ මාලිගාවට පිටත් වුණා. හැබැයි ටික දුරක් යනකොටම මේ ස්වාමීන් වහන්සේ අර කුටියම අපවත් වුණා. උන්වහන්සේ බොහෝම රෝගාතුර වෙලා හිටියේ. ඒ වෙලාවෙම අපවත් වෙනවා. අපවත් වෙන මොහොතෙම දේවියගේ කුසට අමුත්තක් දැනුණා. මාලිගාවට රථයෙන් යන ගමන් දේවිය කරත්තේ අරගෙන යන අයට කිව්වා ඉක්මනට හරවන්න ආපහු යන් කිව්වා. ඒ මොහොතෙම දේවතාවරු දේවිය වාඩි වෙලා ගිය කරත්තේ ඒ රෝදය ඒ පැත්තේ රෝදය පොළවේ හිරවෙන්න එරෙන්න සැලැස්සුවා කියනවා. ලකුණක් වශයෙන් දේවිය ආපහු හැරිලා ආරාමයට ගිහින් බලනකොට උන්වහන්සේ අපවත් වෙලා. ඔන්න ඔය විදිහට තමයි දුටුගැමුණු කුමාරයාගේ කුස පිළිසිඳ ගැනීම විහාර මහා දේවියගේ කුස පිළිසිඳ ගැනීම ගැන ඉතිහාස පොත්වල අපේ සඳහන් වෙලා තියෙන. එදා පින්වතුනි මේ විදිහට මේ කුසේ පිළිසිඳගත්ත මේ මහා පින්වන්ත කෙනා තමයි දුටුගැමුණු කුමාරය හැටියට එදා ගැමුණු කුමාරය හැටියට විහාර මහා දේවී කුසින් ලෝකෙට බිහිවෙන්. ඒ වගේමයි තමන්ගේ මලනුවන් හැටියට මේ සද්ධාතිස්ස කුමාරයක් ලෝකෙට විහාර මහාදේවයගේ කුසින් දෙවනි දරුවෙක් හැටියට බිහිවෙනු. මේ දෙන්නම කල්ප ලක්ෂයක් අසංකීයකුත් කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙනයන මහා පින්වන්තයෝ දෙන්න. දැන් දුටුගැම රජ්ජුරුව ගැන ඔබට එක පාරට ඉදිහා බලනකොට ඔබ දුටුගැම රජ්ජුරුව ගැන අහලා තියෙන්නේ මේ රට යුද්ධයක් කරා රට එක්සේසත් කරා එලාරව පරාජයට පත් කරා වෙහෙර විහාර හැදවා. එතකොට මේ වගේ තොරොත්තුරු ටිකක් අපිට දුටුගැම රජ්ජුරුව ගැන අහන්න ලැබෙනවා. හැබැයි දුටුගැම රජ්ජුරුව යුද්ධ කරේ මොනවගේ චේතනාවක් දරාගෙන තෙ මද මේ ලෝක නායකයකුටුවත් අද ලෝක යුද්ධ කරන කෙනෙකුටුවත් මේ කිසිම කෙනෙකුට දුටුගැමුණු රජ්ජුරුවන්ගේ යුද්ධ ඒ යුද්ධ චේතනාව ඒ තිබ්බ පිරිසිදු භාවය ඒ ස්වභාවය ගැන අපිට හිතාගන්නවත් පුළුවන්කමක් නෑ. දුටුගැම රජ්ජුරුව සේනාව සංවිධානය කරලා තිස්ස මහාරාම චෛත්‍ය වැඳලා එතනින් තමයි ගමන ආරම්භ කරන්න. දැන් අවයාවි දරගෙන සේනාව පුහුණු කරලා පුරුදු කරලා එදා තිස්ස මහාරාමි වැඩ හිටියකින 12,000ක් මහරහතන් වහන්සේලා. ඔබ අහල ඇති සිතුල් පව්ව දකුණේ එදා මහා විහාරය බවට පත්වනේ තිස්ස මහාරාමි. ඒවගේම සිතුල් පව්ව තමයි කැලේ බණ භාවනා කරගෙන වැඩහිටිය ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා වැඩ හිටිය. එදකොට සිතුල් පව්වෙත් වැඩ හිටිය කැලෑ බදව බණ භාවනා කරන 12,000ක් තරම් මහරහතන් වහන්සේලා වැඩ හිටිය. දුටුගැමුණු කුමාරය සද්ධාතිස්ස කුමාරයත් අධ්‍යාපනය ලබන්නේ තිස්ස මහාරාමේ වැඩ හිටිය මේ භික්‍ෂූන් වහන්සේලා තමයි මේ රාජ කුමාරවරු දෙන්නට ශිල්පශාස්ත්‍ර අධ්‍යාපනයේ ඒ රාජකීය මේ ඉගැන්වීම් සියල්ල උගන්නලා මේ අයව ඥානවන්තයම් බවට පත් කළ ශාසනය ගැන හිත පහදවලා අවශ්‍ය මට්ටමට ශිල්ප ශාස්ත්‍ර ගැන දැනුම ලබල දෙන්න. එදා දුටුගැම රජ්ජුරුව සේනාවත් එක්ක ගිහිල්ල තිස්ස මහාරාම මහා සෑය වන්දනා කරලා මහරහතන් වහන්සේලා ඉදිරි ආයුධ අතට අරගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා. ස්වාමීනී මම මේ යුද්ධෙට යන්නේ හුදෙක් රජ සැප පිණිස නොවේ. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි මේක සත්‍යයක්මයි. ඔබහන්සේලා මගේ හිත දකිනො ඇත් මම මේ රජ සැප පිණිස රට විශාල කරගන්නවත් භූමිය විශාල කරගන්නවත් මේ භූමි තන්හාාවකින් රජ සැප පිණිස සතුරෙක් පරාජයට පත් කරල භූමියක් අල්ලගන්න යන ගමනක් නෙමේ. මම ශාසනය වෙනුවෙන් යන ගමනක්. ඔබහන්සේලා මගේ පිරිසිදු භාවේ දකිනවනං මාත් එක්ක මේ ගමනේ පෙරගමන් යන්න පිරිසක් වඩින්න කියලා දුටුගැම රජ්ජුරුවෝ මහරහතන් වහන්සේලා ඉදිරියේ වන්දනා කරලා සිහිපත් කරා. එදා මේ 12,000ක් මහරහතන් වහන්සේලා අතරින් 500ක් මහරහතන් වහන්සේලා ඉදිරිපත් වුණා. රජතුමායෙක් පෙරගමන් යන්න මේ යන ගමනට. එතනදී දැන් බලන්න දුටුගැම රජ්ජුරුවෝ මේ යන්න යුද්ධෙකට සේනාවක් එක්ක යන්න. හැබැයි මේ යන ගමනට පෙරගමන් යන්න ඉදිරිපත් වුණේ මහරහතන් වහන්සේලා 500ක්. එතකොට පින්වතුනේ එදා දුටුගැම රජ්ජුරුව එක්ක 500ක් මහරහතන් වහන්සේලා මේ ගමනේ පෙරගමන් යන්න ඉදිරිපත් වුණා. හැබැයි දැන් දුටුගැම රජ්ජුරුව යන්න මේ යුද්ධෙකට. හැබැයි මේ යුද්ධෙකට ගියත් රජ්ජුරුවන්ගේ චේතනාව තියෙන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ රට එක්සේසත් කරන්න යන ගමන. රජ්ජුරුවෝ නලලේ ජටාවේ බැඳගත්තේ බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තන් සරණංකේ මං බුද්ධෝ මේ සරණං වර ගච්ඡාමි සරණම් බුද්ධං නත්ති මහියම් බයන් සදා.
අන රජ්ජුරුවන්ගේ එකම අධිෂ්ඨානය. රත්තරම් පත්තීරුවක ලියලා නලලි බැඳගත්තා. ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තන් සරණංකේමං ධම්මෝ මේ සරණං වරන් ගච්ඡාමි සරණං ධම්මං නත්තිමය්‍යම් බයං සදා. ඒවගේමයි සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තන් සරණංකේමං සංඝෝ මේ සරණං වරන් ගච්ඡාමි සරණං සංඝං නත්තිමය්‍යම් බයං සදා. මේ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන තියෙන ගාථාරත්න තුන නලලි ජටාවේ රත්තරම් පත්තීරුවක ලියලා නලලි බැඳගත්තා. යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙන ගියේ අවියායුධ ටික නෙමේ. රජ්ජුරුවන්ගේ එකම චේතනාව ශාසනය වෙනුවෙන් යන ගමන. සර්වඥ ධාතුන් වහන්සේලා තැම්පත් කරා ජයකොන්ති. ජයකොන්ති ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තමයි ඒ ධාතුන් වහන්සේලා තමයි පෙරටු කරගෙන බෙරගහගෙන පංච තූරිනාද සහිතව මුතුකුඩයකින් දරාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවාසේ ධාතුන් වහන්සේලා වඩම්මගෙන ගිය. තැන් ඔබ දැකල ඇති අපි නිවසක දානයක් දෙනෙකුට හරි විහාරස්ථානික පින්කමකට පිරිත් පින්කමකට හරි මුලින්ම වඩම්මන්නේ සදහතුක ධාතු කරඩුව. බුදුරජාණන් වහන්සේව තමයි ධාතුන් වහන්සේලාගෙන් අර්ථවත් කරන්න. එතකොට මේ සදහතුක ධාතු කරඩුව නිවසට වඩම්මනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. ඊට පස්සෙ තමයි පිරිතකට නං පිරිවානා පොත් වහන්සේලා ධර්මරත්නය ඊළඟට සංගරත්නය වඩින්න. එදා මේ යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙනගේ සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනෝ. ඊළඟට 500ක් මහරහතන් වහන්සේලා පිරිත් සජ්ජායනා කර කර ඊට පිටු පසින් වැඩම කරා. ඊටත් පිටු පසින් තමයි රජ්ජුරුව සේනාවත් එක ගමන ආරම්භ කරේ. මෙහෙම ගිය ගමන තිස්ස මහාරාම ඉඳං එදා රාත්‍රී ටික දුරක් ගමන් කරලා හවස් වෙනකොට බොහොම ලස්සන මණ්ඩපයක් හදලා ධාතුන් වහන්සේලා තැම්පත් කරලා ගිලම්පස බුද්ධ පූජාවල් තියලා බුදුන් ඇඳලා සංඝයාට ගිලම්පස පූජා කරලා එදා රාත්‍රී නිදාගන්න. උදේ පාන්දර අවදි වෙච්ච ගමන් බුද්ධ පූජාව තියලා බුදුන් ඇඳලා සංඝයාට දාන ටික පූජා කරලා ගමන ආරම්භ කරනවා. මේ විදිහට තමයි මේ ගමන පිටත් වෙලා යන්නේ. එතකොට බලන්න යුද්ධයකට මෙහෙම යනවා කියන්නේ අද අපිට හිතාගන්නවත් පුළුවන්ද? එතකොට මේ රජ්ජුරුවන්ගේ හිතේ තිබිච්චි මොන්න තරම් පිරිසිදු චේතනාවද්ද කියන එක අපිට පැහැදිලිව පේනවා. දැන් බලන්න මේ යන ගමනේ එදා යුද්ධයට යන අතරතුර දැක්කා මයංගනේ හරහා යනකොට මයංගන මහා සෑය ගරා වැටිලා. එදා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසෙ තමයි ලංකාවට වැඩම කරලා යක්ෂයන් පලවා හැරලා එදා සබර්ගමෝ පාලනය කරපු පාලක රජ්ජුරුව බණහල සෝවාන් ඵලයට පත් වුණා. සුමන සමන් දෙවියන් කේශ ධාතු මිටක් ලබා දුන්නා. ඒ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කළා ඉදිකරපු චෛත්‍ය තමයි මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ සරබූ මහරහතන් වහන්සේ අහසින් අරගෙන ඇවිල්ලා මයංගන මහා සෑයි ධාතු ගර්භය තුළ පිහිටෙව්ව කියලා ඉතිහාසෙ තියෙන. මේ මහා සෑය ගරා වැටිලා. හැබැයි යුද්ධෙට යන්න මේ හරහා යන්න ගිය රජ්ජුරුවෝ ගමන ටිකක් නවත්තලා පිරිසත් සේනාවත් එකතු කරගෙන මයංගන චෛත්‍ය ප්‍රතිසංස්කරණය කළ චෛත්‍ය තවත් විශාල කරලා හදනවා. ඒ අතර තමයි බුලතා කියන යෝධයා එදා ඒ වැව සකස් කරන්න. එතකොට අපිට පේනවා මේ විදිහට රජ්ජුරුව යන ගමන තුළ යම් ප්‍රදේශයක් කරහා යනවන්ද ඒ ප්‍රදේශි විහෙර විහාර ප්‍රතිසංස්කරණය කරගෙන වැව් සකස් කරගෙන රටට මහා භාග්‍යයක් කරගෙන තමයි මේ යුද්ධයට යන ගමන පවා මේ බෝධිසත්වයන් වහන්සේ මේ ගමන ආරම්භ කරන්න. එතකොට අපිට පේනවා මේ යුද පෙරමුණේ ගිහිල්ලා එදා මේ රට එක්සේ සත් කරගත්ත දුටුගැමු රජ්ජුරු දැන් බලන්න එලාර මේ රට අවුරුදු 40 ගානක් පාලනය කරපු මේ සොලී පාලකෙක් හැටියට ඉතිහාසෙ සඳහන් වෙනවා. හැබැයි එලාර පරාජයට පත් කරලා මේ රට එක්සේ සත් කරපු දුටුගැමු රජ්ජුරු කවදාවත් එලාරගින් පරම්පරාවෙන් මුළු සියලු සොලීන්ගෙන් පලිගන්න කල්පනා කරේ නෑ. එලාර වෙනුවෙනුත් මහා සෑයක් ඉදි කෙරෙවුණ. එලාර රජ්ජුරුව වෙනුවෙන් චෛත්‍යයක් ඉදි කර. ඒ විතරක් නෙමේ දුටුගැමු රජ්ජුරුව අන කරා කිසිම කෙනෙක් මේ එලාරගේ සොහොන සෑයක් හැටියට ඉදිකරපු මේ තැන මෙතනින් නටනටා යන්න එපා. බෙරගගහ යන්න එපා. තොප්පිදාගෙන මෙතන ඒ විදිහට අගෞරව වෙන විදියට හැසිරෙන්න එපා.
දැන් අනුරාධපුර නගරේ අවුරුදු ගණනාවකට පස්සේ දුටුගැමුණු රජ්ජුරුවෝ මුදවා ගත්ත සොලීන්ගේ. දැන් අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩඉන්නවා. මේ බෝධීන් වහන්සේ ආරක්ෂා වනේ මහා පුදුම විදිහට. එලාර අවුරුදු 40 ගානක් මේ ප්‍රදේශ පාලනය කරත් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට හානියක් කරගන්න බැරිවුණාහුට. ඒ අතර දුටුගැමුණු රජ්ජුරුවෝ යුද්ධය අවසන් කරලා සේනාවත් එක්ක ඉස්සල්ලාමගේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට බෝධි පූජාවක් තිය. මේ යන ගමනේ බෝධීන් වහන්සේට පුද පූජාවන් කරලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට බෝධි පූජා තියලා වන්දනා කරලා බුදුන් ඇඳලා එන අතරතුර තමයි අමාත්‍යවරයෙක් මහමෙවුනා උයනේ නිදහසේ ඇවිදගෙන මේ උයන්සිරි නරඹගෙන එනකොට තමයි දකින්නේ එදා සෙල්ටැඹ. එදා මිහිදු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට අනාගතේ නුබේ මුණුබුරෙක් හැටියට පහළ වෙන. දුටුගැමුණු නම් රජ කෙනෙක් මේ රට එක්සේසත් කරලා මේ භූමියේ මහා සෑයක් කරවනවා කියලා මේ කියපු අනාගත වාක්‍ය සඳහන් කරපු සෙල්ටැඹ දකිනවා. ඒ විතරක් නෙමෙයි සංඝයා උදෙසා නවමහල් ප්‍රාසාදයක් ඉදි කෙරෙව්වා. මිරිස වැටි චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි කරවන්නේ දුටුගැමුණු රජ්ජුරුවෝ. දැන් යුද්ධය අවසන් වෙච්ච ගමන් දුටුගැමුණු රජ්ජුරුවෝ ඉස්සරලාම කරේ සංඝයා රැස් කරන. සංඝයා රැස් කරලා මහා සංඝයාට කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා මේ අවුරුදු ගණනාවක් මේ යුද්ධ නිසා ඔබ වහන්සේලා පීඩාවට පත් වෙන්නේ නැති. මේ රටවැසියන්ටත් බොහෝ පීඩාවන් සිද්ධ වුණා. ඔබ වහන්සේලාට හරියට පෝය කර්ම විනය කර්ම කරගන්න පවා නොහැකි වෙන්න ඇති. ඒ නිසා ස්වාමීනි මම මුලින්ම ඔබ වහන්සේලාට පෝය කර්ම විනය කර්ම කරන්න පෝයගයක් හදලා පූජා කරන්න. ඔබ වහන්සේලා මට සුදුසු සැලැස්මක් ගෙනත් දෙන්න කියෝ. ඒ වෙලාවේ රජතුමාගේ මේ ඉල්ලීමට සතුටු වෙච්ච මහරහතන් වහන්සේලා සංඝයා රැස් වෙලා 8 නමක් මහරහතන් වහන්සේලාට පැවරුවා අහසින් ගිහිල්ලා දෙව්ලොවට රජ්ජුරුවෝ ඉල්ලුවේ මට දිව්‍ය විමානික සැලැස්මක් ගෙනත් දෙන්න. 8 නමක් 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලාට පැවරුවා වහන්සේලා දෙව්ලොවට යන්න. දිව්‍ය ලෝකේ තියෙන බොහොම ලස්සන දිව්‍ය සැලැස්මක් ගෙනහලා රජ්ජුරුවන්ට දෙන්න කිව්වා. එදා බිහිරණී කියන දිව්‍යාංගනාවට තවතිසා දෙව්ලෝ පහළ වෙච්ච නවමහල් සට්ටුවනින් පහළ වෙච්ච දිව්‍ය විමානයක් තිබුණා. මේ විමානය අනෙත් විමාන අභිභවා බැබලෙනවා සට්ටුවනේ. මෙන්න මේ විමානි සැලැස්ම අරගෙන ඇවිල්ලා 8 නමක් මහරහතන් වහන්සේලා රජ්ජුරුවන්ට දුන්නා රජතුමනි මෙන්න මේ දිව්‍ය විමානි තවතිසා දෙව්ලෝ බිහිරණී කියන දිව්‍යාංගනාවට පහළ වෙලා තියෙන දිව්‍ය විමානි. මේක නවමහල් දිව්‍ය විමානයක්. මේ විදිහට පෝයගයක් කරලා සංඝයාට පූජා කරවන්න ඒ මහල තුළ ඒ භික්ෂූන් වහන්සේලාට පෝය කර්ම කරන්න සුදුසු වෙන ආකාරයට රජතුමා බොහොම සතුටට පත්වෙලා සංඝයා වෙනුවෙන් මේ නවමහල් ප්‍රාසාදය අද අපි කියන්නේ ලුවා මහාපාය මේ පෝයගේ තමයි කරලා සංඝයාට පූජා කරන්න. මේ මහා පින්කම කරන අතරතුර තමයි දුටුගැමුණු රජ්ජුරුවෝ දවසක් නාන්න ගිය වෙලාවේ එදා ජයකොන්තෙත් අරගෙනම ගියා. ජයකොන්තෙ තමයි රජ්ජුරුවන්ගේ ජයග්‍රහණි සංකේත. මේ ජයකොන්තෙ තුළ තැන්පත් කළ තියෙන සර්වඥ ධාතුන් වහන්සේලා. මේක රජතුමා යනකොට ඉදිරියේ පෙරහැරින් බෙර ගහගෙන පංචතූරිය නාද සහිතව ධාතු කරඬුවක් වඩම්මන වගේ මුතුකුඩ දරාගෙන බොහොම ගෞරවාන්විතව තමයි මේ ජයකොන්තෙ වඩම්මගෙන ගියේ. එදා මේ යන ගමනේ රජතුමාට හිතෙනවා දැන් මෙතනදි පැම් පහසු වෙලා ගියොත් හොඳයි. එදා එතන තියෙන ගල් තලාව මත මේ ජයකොන්තේ බොහොම ගෞරවාන්විතව තැන්පත් කරලා ඒ පිරිසට කිව්ව ආරක්ෂාවට වටේට වැඩයි. ඒ අය හරියට බුදුරජාණන් වහන්සේට පවන් සලනවා වගේ පවන් සලමින් සේසත් දරාගෙන මේ ජයකොන්තේ ළඟ මේ රාජකීය පිරිස වැඩයින් අතරතුර රජ්ජුරුවෝ එදා බසවක් කුලම වැවෙන් පැම් පහසු වුණා. එදා පැම් පහසු වෙලා නාලා ගොඩට ඇවිල්ලා මේ ජයකොන්තෙ ගන්න සූදානන් වෙනකොට ජයකොන්තෙ ගන්න පුළුවන්කමක් නෑ අර ගල මත එහෙමම පිහිටලා. එදා පුදුමයට පත්වෙලාකින රජතුමනි මේ ජයකොන්ත එහෙමම පොළොවෙ පිහිටලා මොකද අපි කරන්න කිව්. ඒ වෙලාවේ රජතුමා ඉක්මනට සංඝයා රැස් කරලා සංඝයාගෙන් විමසනවා ස්වාමීනි හරිම පුදුමයි හරිම ආශ්චර්යමත් දෙයක්. මේ ජයකොන්ත මෙතන මේ භූමියම පිහිටලා තියෙනවා. දැන් අපි මොකද කරන්න කියලා. එදා වැඩ හිටි 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා කියන රජතුමනි ඔය ජයකොන්තේ පිහිටලා තියෙන තැන අපේ බුදුරජාණන් වහන්සේ 3 වෙනි වතාවේ ලංකාවට වැඩම කරපු ගමනේ
500ක් මහරහතන් වහන්සේලා සමග මෙතන සමාපත්තියෙන් වැඩ හිටිය තැන. ඒ නිසා ඔය ජයකුන්තේ තැම්පත් කරලා මෙතන මහා සෑයක් චෛත්‍යයක් කරවන්න. ඒ තමයි මිරිස වැටි චෛත්‍යරාජාණන් වහන්සේ. එදා ජයකුන්තේ නිදන් කරලා දුටුගැමුණු රජ්ජුරු අනුරාධපුර නගරේ රුවන්වැලි මහා සෑ ඉදි කරන්න පෙර තමයි මිරිස වැටි චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි කරන්න. ඉදි කරලා මහා සංඝයා රැස් කරලා මේ මිරිස වැටි චෛත්‍යය ජයකොන්තේ නිදන් කරපු ශාසනයට සඟ සතු කරලා පූජා කරන. දැම් බලන්න මේ විදිහට මේ දුටුගැමුණු රජ්ජුරුව කියන්නේ මොන තරම් මහා පින් කන්දරාවක් රැස් කරගත්ත බෝධිසත්ව චරිතයක්ද. ඒ අතරතුර රජ්ජුරුවෝ රටේ දියුණුව වෙනුවෙන් වැව් පොකුණු කෙරෙව්වා, වෙහෙර විහාර කෙරෙව්වා, ගම් සංවර්ධනය කරා. මේ කරගෙන යනකොට අර සෙල් ටැබේ තියෙන තොරතුරු ගැන දැන් රජ්ජුරුව හිත හිතා ඉන්නවා මේ භූමියේ මහා සෑයක් කරවනවා කියලා සෙල් ටැබේ සඳහන් වෙලා තියෙනවා. පිංහතුනී ඔය දුටුගැමුණු රජ්ජුරුවෝ රුවන්වැලි මහා සෑය කරවන සිදුවීම අපේ බුදුරජාණන් වහන්සේත් බුදු ඇසින් දකිනවා. උන්වහන්සේ බුදු ඇසින් දැකලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේක දේශනා කරලා තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ අනාගතයේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදිලා යන ආකාරයත් ඒ ධාතුන් වහන්සේලාගෙන් රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලැබෙන ධාතු ද්‍රෝණය ලංකා භූමියට ලැබෙන ආකාරයත් අනාගතයේ ස්වර්ණමාලි මහා සෑය නමින් ලංකා භූමියේ පහළ වෙන දුටුගැමුණු නම් රජ කෙනෙ මහා සෑයක් කරවලා ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් තැන්පත් කරන මේ විස්තරය මහා කාශ්‍යප මහරහතන් වහන්සේව අපේ බුදුරජාණන් වහන්සේ දැනුවත් කරපු විස්තරයක් දේශනාවල සඳහන් වෙනවා. මේක සඳහන් වෙන්නේ පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ. එදා ද්‍රෝණ 8කට බෙදලා දීපු සර්වඥ ධාතුන් වහන්සේලාට අනාගතයේ අන්‍ය තීර්ථකයන්ගෙන් අන්‍ය රජවරුන්ගෙන් හානි සිද්ධ වෙන බව එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් භාවනා කරනකොට දිවසින් දකිනවා. උන්වහන්සේ කල්පනා කරා කොහොමද අපි ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් මොකක්ද කළ යුතු? අර බෙදලා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8න් එක් ද්‍රෝණයක් නම් ආරක්ෂිතයි. ඒක බුද්ධ අධිෂ්ඨානය. ඒ තමයි රුවන්වැලි මහා සෑයට ලැබෙන ධාතු ද්‍රෝණේ. අනික් ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7ම එකතු කරලා පොළොව ඇතුලේ වාල සංඝටකේ නම් වූ ආරක්ෂිත තැනක පොළොව ඇතුලේ ධාතු නිධානයක් කළ යුතුයි. මෙන්න මේ කාරණා සියල්ල භාවනාවෙන් දකින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එදා අජාසත්ත රජ්ජුරුව කැඳවල රජ්ජුරුවන්ට දැනුම් දුන්න රජතුමනි අපි බෙදා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8 ද්‍රෝණ 7ක් ආපහු එකතු කර යුතුයි. අනාගතයේ ධාතුන් වහන්සේලාට විශාල හානියක් උපද්‍රවයක් සිද්ධ වෙයි. එදා මේ මත අර බෙදලා දීපු ධාතුන් වහන්සේලා ආපහු එකතු කෙරෙව්වා. ඒ සෑවල්වල ඒ චෛත්‍යවල ධාතුන් වහන්සේලා ඉතාම ස්වල්පේ බැගින් තියෙන ඇරලා ඒ ධාතුන් වහන්සේලා ආපහු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රජදරුව දැනුවත් කරලා ධාතුන් වහන්සේලා ආපහු ලබාගත්. හැබැයි මේ සියල්ලට අනුග්‍රහය දුන්නේ අජාසත්ත රජ්ජුරු. රජ්ජුරුව කිව්වා ස්වාමීනි මම ධාතු නිධානයට කටයුතු සංවිධානය කරන්න. පොළොව ඇතුලේ ධාතුන් වහන්සේලා නිදන් කරන්න ඔබ වහන්සේලාගේ අවශ්‍යතාවයේ පරිදි ඔබ වහන්සේලා මට උපදෙස් දෙන විදිහට මං හැමදේම කරන්න. හැබැයි ඒ රජදරුවන්ට බෙදා දීපු ධාතුන් වහන්සේලා ආපහු ඉල්ල ගැනීම ඔබ වහන්සේ සතුයි. මොකද ධාතුන් වහන්සේලා බෙදලා දෙන වෙලාවෙත් තව පොඩ්ඩින් යුද්ධයකට පැටලෙන්න වෙනවා. ඒ නිසා මම ධාතුන් වහන්සේලා ආපහු ඉල්ලන්න ගියොත් ඔවුන් මා එක්ක යුද්ධ කරන්නේවි. ඒ නිසා ඔබ වහන්සේලාට ඒක බාරයි. ආරක්ෂා කරන කටයුතු තුළ ගොඩනැගිලි ඉදිකිරීම පොළොව ඇතුළේ ආරක්ෂා කරවීම ඒ ආරක්ෂිත වැඩපිළිවෙල ඒව මං කරන්නම් කියව. ඔය විදිහට අර බෙදලා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8න් ද්‍රෝණ 7ක් එකතු කරා. එකතු කරලා රජගහනුවර විශාල ගල් පර්වතයක් පිහිටි භූමියේ පර්වතය උන්වහන්සේලා ඉරුදියෙන් එතනින් අතුරු දහන් කරලා එතන තමයි කියන පොළොව ඇතුළට හාරලා වටේට බැඳලා පොළොව ඇතුලේ චෛත්‍යයක් හැටියට සකස් කරන. මේ චෛත්‍යය තුළ අර එකතු කරගත්ත ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7ම කරඩු 7ක තැන්පත් කරන. එතනදී අජාසත්ත රජ්ජුරු අහනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක්නේ. ඇයි අපි ද්‍රෝණ 7ක් විතරක් ආරක්ෂා කරන්න? කෝ රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණය කියලා.
අන්න එතනදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා රජතුමනි ඒ 13 වහන්සේලා ද්‍රෝණය අපි අමුතුවෙන් ආරක්ෂා කළ යුතු නෑ. බුද්ධ අධිෂ්ඨානයක් මත ඔය 13 වහන්සේලා ද්‍රෝණියම තව ටික කාලෙකින් නාගලෝකෙට යනවා කියෝ. මොකද ඒ වෙනකොට ගංගානං ගඟ අසල චෛත්‍යයක් හදලා රාමගාම නගරේ කෝලිය රජදරුවෝ මේ මහා සෑයට 13 වහන්සේලා තැන්පත් කළ වන්දනා කරනවා. විශාල ගං වතුරක් එක්ක චෛත්‍ය කඩාගෙන ගඟට වැටිලා කරඬුව ගඟ දිගේ පාවෙලා බුද්ධ රශ්මි විහිදෝමින් මහා සාගරයට යනවා. සාගරයේ මත ගිලෙන්නේ නැතුව බුද්ධ රශ්මි විහිදමින් පාවෙන මේ කරඬුව දකින නාගලෝකේ නාගයන් කරඬුව නාගලෝකෙට අරගෙන යනවා. නාගලෝකයේදී අවුරුදු ගණනාවක් නා රජවරු ධාතු මන්දිර මවාගෙන මේ 13 වහන්සේලාට පුද පූජා කරනවා. රජතුමනි ඔය නාගලෝකෙට අරගෙන ගිය ධාතු කරඬුව අනාගතයේ ලංකා භූමියේ දුටුගැමුණු නම් මහා පින්වන්ත බෝධිසත්ව රජ කෙනෙක් පහළ වෙලා මහා සෑයක් කරවලා නාගලෝකෙන් ඔය 13 වහන්සේලා අරගෙන ඇවිල්ලා මේ මහා සෑයි තැන්පත් කරනවා. ඒක බුද්ධ අධිෂ්ඨානයක්. බුදුරජාණන් වහන්සේ මේ කාරණී බුදු වැසින් දැකලා දේශනා කරලා තියෙන. එනිසා රජතුමනියේ 13 වහන්සේලාගේ ආරක්ෂාව ගැන අපි කලබල විය යුතු නෑ කියෝ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පවා අනාගතයේ මේ රුවන්වැලි මහා සෑ ඉදිවෙන ආකාරය 13 වහන්සේලා රුවන්වැලි මහා සෑයට ලැබෙන මේ සියලු සිදුවීම් බුදු වැසින් දැකලා දේශනා කරපු විස්තර ඉතිහාසෙ සඳහන් වෙනවා. ඒ වගේමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ටත් මේ කාරණය ඔය විදිහටම කියනවා රජතුමනි ඔබේ මුණුබුරෙක් වන දුටුගැමුණු නම් රජ කෙනෙක් මේ භූමියේ මහා සෑ ඉදි කරවනු. මොකද ඒකට හේතුව දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මේ භූමියේ මහා සෑයක් ඉදිවෙනවා කියලා මිහිඳු මහරහතන් වහන්සේගෙන් දැනගත්ත වෙලාවේ රජ්ජුරුවෝ කියනවා අනේ ස්වාමිනී ඒ සෑය මම ඉදි කරන්න ඔබ වහන්සේ මට උපදෙස් දෙන්න. එතනදී තමයි මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි ඔබ මේකට සුදුස්සන් නෙමෙයි. අනාගතයේ ඔබේ මුණුබුරෙක් පෙරුම් පුරාගෙන යන මහා පින්වන්ත බෝධිසත්වයෙක් මේ චෛත්‍ය ඉදි කරන්නම ලෝකෙට පහළ වෙනවා කියෝ. එතකොට දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ කියනවා ස්වාමීනි මගේ මුණුබුරෙක් නම් මේ මහා සෑ ඉදි කරන්න මම ඉදි කරා හා සමානයි. එහෙමනම් ඔබ වහන්සේලා මට උපදෙස් දෙන්න ඊට අවශ්‍ය වෙන විදියට මම මොකද්ද කළ යුත්තේ? අන්නේ උපදෙස් පරිදි තමයි එදා සෙල් ටැඹේ මේ සියලු තොරතුරු සටහන් කරලා සෙල් ටැඹක් පිහිටෙව්වේ. මේ තොරතුරුත් එක්ක තමයි රුවන්වැලි මහා සෑ ඉදි කරන භූමිය එදා දුටුගැමුණු රජතුමාට අනුරාධපුරේ නිදහස් කරගත්තට පස්සේ මේ භූමිය හොයාගෙන මේ භූමියේ මහා සෑ ඉදි කරන සියලු කටයුතු සංවිධානය කරගන්න ලැබුණේ. පිංහතුනී රුවන්වැලි මහා සෑය කියන්නේ මේ තුන් ලෝකෙම තියෙන පූජනියම චෛත්‍යරාජාණන් වහන්සේ. අද දෙව්ලොව තියෙන සිළුමිණි මහා සෑය දිහා ගත්තත්. බඹලව බ්‍රහ්ම දෙවියන් වන්දනා කරන සළුමිණි මහා සෑය දිහා බැලුවත්. ඒ වගේම නාගලෝකෙ නාගයන් අදත් ධාතු මන්දිර මවාගෙන සත්රුවනින් යුක්තව මුතු මැණික් ශක්ෂිලා වෙරළුමිනි ආදී මැණික් වර්ග අතුරලා 13 වහන්සේලාට නාලෝ වැඳුම් පිදුම් කරනු. මේ මනුලොව දඹදිව තියෙන සිද්ධස්ථාන දිහා බැලුවත් මේ ලංකා භූමියම තියෙන සෑම චෛත්‍යයක් දිහා බලාගෙන ගියත් මේ දසදහසක් ලෝක ධාතුව දිහා බැලුවත් වැඩිපුරම සර්වඥ 13 වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්න මේ තුන් ලෝකෙම තියෙන පූජනීයම චෛත්‍යරාජාණන් වහන්සේ තමයි රුවන්වැලි මහා සෑය. ඒවගේම රුවන්වැලි මහා සෑය කියන්නේ අවුරුදු 5000ක් යනතෙක් දෙව්මිනිසුන්ගේ වන්දනා ලබමින් ධාතු පරිනිර්වාණය වන තෙක් කිසිම ස්වභාවික විපතකටවත් හානියක් කරන්න බැරිවෙන ආකාරයට ආරක්ෂා වෙලා පවතින මහා සෑයක්. අපි දන්නවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුගවල මේ චෛත්‍ය ගරා වැටුන හැබැයි ගරා වැටෙන්නේ ඔය පිටිං තියෙන ඔය ආලේප කරලා තින් සමයට ගඩොල් ටික වටේ තියෙන ඒ කපරාදුව මේ ටික කඩාගෙන වැටුනට ධාතු ගර්භය මේ ඇතුළේ තියෙන මේ 13 වහන්සේලා නිර්මාණ ඒවයි ආකාරයෙන්ම පවතිනු. මහරහතන් වහන්සේලාගේ අධිෂ්ඨානය මත අවුරුදු 5000ක් පවතින ආකාරයට අධිෂ්ඨාන කරලා තුම් මහල් පේශා වලල්ල පමණක් 9 වතාවක් පොළොවට ගිලා බැස්සෙව්ව. ඔය පේශා වලලු 3 වගේ 9 වතාවක් ඇතුළට ගිලා බැහැපු පේශා වලලු 3 ඒවා 9ක් ගඩොල් 90 කෝටියක අත්තිවාරමක් මත තමයි මේ මහා සෑය ඉති වෙලා තියෙන.
ඒ පේශාවලලු 3 බැගින් 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා 9 වතාවක් පොළොවට මේ මහා චෛත්‍ය ඉදි කරන මේ භූමිය ගිලා බස්වන්නේ අනාගතයේ ස්වභාවික විපතකින් භූමි කම්පාවකින් කිසිම හේතුවකින් මේ මහා සෑයට හානියක් උපද්‍රවයක් ඇති නොවෙන්. එනිසා මේ 3 ලෝකීම ගත්තාම අදටත් තුනුරුවන්ගේ බුද්ධ ශක්තිය ධර්මී තියෙන ශක්තිය ඒ වගේම මහරහතන් වහන්සේලාගේ ශක්තිය මේ තුනුරුවන්ගේ බලය පැත්තෙන් ගත්තොත් තුනුරුවන්ගේ ශක්තිය පැත්තෙන් ගත්තොත් රුවන්වැලි මහා සෑය තරම් බල සම්පන්න තැන රුවන්වැලි මහා සෑය තරම් පූජනීය තැන ඒ තරත් දෙව්බමුන්ගේ වන්දනා ලබන චෛත්‍යයක් මේ 3 ලෝකෙම අපට දකින්න පුළුවන්කමක් නෑ. ඔබ අහල ඇති අතීතයේ මේ අනුරාධපුරේ රජකං කරපු භාතිකාබේ රජ්ජුරු. මේ භාතිකාබේ රජ්ජුරුවෝ තමන්ගේ රටවැසියන්ට අමාත්‍යවරු පත් කරලා රටේ ඒ පලාත් වෙන වෙනම මල් වවන්න කාලයක් යොමු කරා. රුවන්වැලි මහා සෑයම මලින් පුදන්න රජ්ජුරුව තීරණය කරලා. එදා මේ භාතිකාබේ රජ්ජුරුව රටේ එක ප්‍රදේශයක් අමාත්‍යවරුන්ට පැවරුවා ඉද්ද වවන්න. තවත් රටේ එක ප්‍රදේශයක් දෑ සමන් මවන්න කියෝ. ඊළඟට සමන් පිච්ච ඔය විදිහට ලංකාව පුරාම සුවඳ මල් වර්ග රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් අමාත්‍යවරු යොදෝල වගා කෙරෙව්. අද අපි අස්වැන්න නිලනවා වගේ එදා රටපුරා මිනිස්සු යොදෝලා ඒ පලාත්වල මල් වගා කරලා. මේ සියලුම මල්වර්ග එකතු කර එකම දිනයක රටේම මිනිස්සු එකතු කරලා මල් කරත්තවලින් අරගෙන ඇවිල්ලා රුවන්වැලි මහා සෑය මල් ඔටුන්නක් වගේ මල්වලින් සැරසුව කියලා ඉතිහාස සඳහන් වෙනවා. එතකොට අපිට පේන අතීත රජවරු මේ මහා සෑය මලින් පුදලා තියෙන මේ ආකාරයෙන් මේ දුටුගැමුණු රජ්ජුරුව අදත් දුටුගැමුණු දෙවියන් නමින් දෙව්ලෝ වැඩඉන්න. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ අවසන් සුසුම් පොද හෙලන්නේ මේ රුවන්වැලි මහා සෑ සලපතල මළුයි. එදා මේ මහා සෑ දෙස බලාගෙන බුදුගුණ සිහිකර මේ මහා බෝධි සත්වයන් වහන්සේ මහා සෑය දෙස බලාගෙන වන්දනා කරද්දී ලක්ෂ ගණන් රහතන් වහන්සේ ලහසි මහා සෑ මළුවට එකතුුණා. රජ්ජුරූ කරපු පින්කම් සියල්ල පින්පොත බලාගෙන අමාත්‍යවරයෙක් සිහිකරන අතරතුර රුවන්වැලි මහා සෑයට ඉහ ලහස සම්පූර්ණයෙන්ම දෙවියන්ගෙන් වැහිලා ගිය. දිවිය රත 6ක් අහස ඉඳන් රජ්ජුරුවන්ට ඒ දිවිය රතවලට අඩගහනෝ. රජතුමායින් අපේ දිවිය ලෝකෙට නෑනෑ රජ්ජුරුවෙන් අපේ දෙව්ලෝට නෑනෑ රජ්ජුරුවෙන් අපේ දිවිය ලෝකෙට කියලා රජතුමාව දෙව්ලෝට අරගෙන යන්න රුවන්වැලි මහා සෑ මළුව දෙවියන්ගෙන් පිරිලගයා කියන. එදා පිරිත් අහල අවසන් වෙච්ච දුටුගැමුණු රජ්ජුරුවෝ එතන වැඩහිටිය මහරහතන් වහන්සේලා අතරින් තේරපුත්තාබේ මහරහතන් වහන්සේගේ විමසවා ස්වාමීනී මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්න මොන දෙව්ලෝද මේ දිවිය ලෝක 6ම දෙවියන් මට අඩගහනු. එතකොට උන්වහන්සිකිනත් තුසිත දෙව්ලවයි. එහෙමනම් මමත් තුසිත දෙව්ලෝම හිත පිහිටෝනවා කියලා නින්දෙන් පිබිදිය වගේ මහා සෑ මළුවේම අවසන් හුස්ම හෙළලා තුසිත දිවිය ලෝකෙන් ආපු දිවිය රතේ පහළ වනා කියන. අදටත් දුටු ගැමුණු දෙවියන් තුසිත දෙව්ලොව දෙවියන් පිරිවරාගෙන වැඩඉන්නවා. පුතේ දුටුගැමුණු රජුරුවන් පිළිබඳව ඒ කතා පොත තමයි ටීචර් දැම්මේ පුතාලට අහන්න. ඊළඟට විනාඩි 16ක එකක් තියෙනවා. ඒක තමයි පින් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් කරදර එනවා. පුතාලට ඒව අහන්නත් ලැබිලා ඇති. අනේ අපි පින් දහම් කරනවා අපිටමයි මේ කරදර එන්නේ කියලා කියන ඒවා ඇහිලා ඇති. ඒකට හේතුව මොකක්ද කියලා හාමුදුරුවෝ පවසනවා. ඒකේ පොඩි කතාවකුත් හාමුදුරුවෝ කියනවා. ඒක ශ්‍රවණය කරලම ඉන්න. දැන් සමහරු මෙහෙම කියනවනේ අපිට මේ පින් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් කරදර.
නැද්ද එහෙම? එහෙම කියන අයත් ඉන්නවා. හැමෝටම නෙමෙයි සමහරුන්ට එහෙම එනවා. ඒ ඉන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. සසරේ පින් දහම් කරන අයට අපි කරදර බාධා කරලා තියෙනවා නම් අපි කවදා හරි පින් කරන්න පටන් ගත්ත දවසට අපිට ඒවා කැරකෙනවා. බණ භාවනා කරන්න උත්සාහ කරන අයට අපි උසුළු විසුළු කරනවා. ඔය ගෙවල් වල එහෙමනේ නේ. සමහර ලාවට ඔය පවුලේ කාගෙන බීගෙන ඔය විහිළු තහළු කරගෙන නෑ දැයෝ එක රොත්තට ඉන්නකම් ගාණක් නෑ. ඔය අතරින් කවුරු හරි අපි හිතමු ඔන්න දැන් ගෙදර බණ පොත් කියවනවා. සීල් ගන්න යනවා. භාවනා කරන්න පටන් ගන්නවා. බණ අහන්න පටන් ගන්නවා. එයාට අනිත් ඔක්කොම එකතු වෙලා විහිළු තහළු කරන්නේ නැද්ද? මෙන්න මෙයා දැන් උපාසකයා වෙලා. පොඩ්ඩ වරදිනකන් ඉන්නේ. මුගේ හැටි මේ පේන්නේ නැද්ද? ඔන්න මහලක උපාසකයා කියලා දැන් අරවා පිටින් තියලා පුළුවන් තරම් මානසිකව පීඩා දෙනවා. විහිළු තහළු කරනවා. උඩින් දාවේ කියලා අහනවා. දැන් මෙයා රහත් වෙලා කියන. ওই වගේ විහිළු තහළු කර කර ධර්ම මාර්ගේ හැසිරෙන කෙනාට අපි හිරිහැර කරනවා. ඒව කවදා හරි අපිට අපි ධර්ම මාර්ගේ හැසිරෙන්න ගිය දවසට අපිට එන්නේ කැරකිලා. ඔය අකුසල් කර කර සසරේ යන තාක්කල් කරදරයක් නැහැ. කොහොමත් අපායගාමී සංසාර ගමනක් තියෙන්නේ. බුදුහාඳුරු පෙන්වුවේ සංසාරේ යන කෙනාට සතර අපායේ මහගෙදර වගේ. මහගෙදරට ඇදෙනවා වගේ අපායට වැටි වැටි යන ගමනක්. එහෙම ගානක් නැහැ. අකුසල් කර කර ඔහේ ඉන්නවා. හැබැයි බණ අහන්න පටන් ගත්තද? පින්කම් කරන්න පටන් ගත්තද? සීල් රකින්න ඕනෑ කියලා හිතුවද? එතන ඉඳන් කරදර. අරවැය විපාක කැරකෙන්නේ එහෙමයි. සමහර අයට බලන්න බණ අහන්න බෑ. ඒ සමහර චරිත ඉන්නවා වෙන කිසි දෙයක් නෙමෙයි කර්ම විපාකෙන්නේ. බණ අහනකොට එක්ක ඔළුව රිදෙන්න ගන්නවා. භාවනා කරනකොට කන් හිර වෙන ඔළුව රිදෙනවා සමහරුන්ට. එක්ක බණ පටන් ගත්ත ගමන් නිින්ද යනවා. වෙන කිසි දෙයක් නිසා වෙන ඕන එකක් බල බල ඉන්න පුළුවන්. බණ අහන්න අමාරුයි. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි කර්ම විපාකෙන් කැරකිලා එන්නේ. බණ පටන් අරගෙන යනකොට එහෙම නිින්ද කියලා මතක නැහැ. කොච්චර වමනාවෙන් ආසාවෙන් අහනවා. අද නම් නිදා ගන්න නැහැ කියලා. හැබැයි ඒත් බණ පටන් ගන්නකොට ඒත් නිින්ද යනවා. සමහරුන්ට කර්ම විපාක කියන්නේ මොකක් හරි. අපි හිතමු ඔන්න භාවනා වැඩසටහනක් තියෙනවා. එක්ක ලොකු පින්කමක් කියලා හිතමු ඔන්න අනුරාධපුරේ හරි ජයශ්‍රී මහා බෝධිය හරි වර්ණයිසය හරි ලොකු පින්කමක්. දැන් ආසාවෙන් ඉන්නවා. මම මේ පින්කමට යනවා. දැන් රැය ගමන ලෑස්ති වෙලා කට්ටිය එකතු කරගෙන වාහන කතා කරගෙන දැන් ගමන යන්න ඔක්කොම සූදානම් කරලා රෙදි හදාගෙන බොහොම ආසාවෙන් සිහිනයක් මවාගෙන ඉන්නවා. ගමන හෙට අද රැයි ඉඳන් එක්ක බඩේලිය යනවා. මොකක් හරි කර්මයක්. මොකක් හරි එනවා. අර ගමන කඩාකප්පල් වෙන මොකක් හරි ප්‍රශ්නයක්. එක්ක ඔළුවේ කැක්කුමක්, බඩේ අමාරුවක්. එක්ක නෑදෑයෙකුට කරදරයක්. කොහේ හරි ඉන්න ඥාතියෙක් හරි හෙන හුරෙක් වගේ ගෙදරට පාත් වෙනවා. යන්න බැරි වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගැටලු වලින් මොකෙන් හරි ධර්ම මාර්ගේ වඩන එක වැහිලා යනවා. කරදර එනවා එක දිගට. මතක තියාගන්න ඒ වෙන දෙයක් නෙමෙයි අපිම සසරේ වපුරපු දේවල්. ඒ නිසා වීරියෙන් කරගන්න ඕනේ දේවල් තියෙනවා. එක සිදුවීමක් තියෙනවා බුදුහාඳුරගේ කාලේ කාශ්‍යප බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියේ යාළුවෝ දෙන්නේ. මේ දෙන්නා පුංචි කාලේ ඉඳන් යාළුවෝ. දෙන්නම එකට බණ අහන්න ගිහිල්ලා දෙන්නම කතා වුණා අපි දෙන්න පැවිදි වෙමු කියලා. දෙන්නම කාශ්‍යප බුද්ධ ශාසනය තුල පැවිදි වුණා. දැන් පැවිදි වෙලා දෙන්න එකම ආරාමේ ඉන්නවා. එක ළඟ කුටි දෙකක ඉන්නේ. උදේ පාන්දර නැගිටලා එකටම තමයි දෙන්න සක්මන් කරනවා, භාවනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, එකට බණ පොත් කියවනවා. පින්ඩපාතේ වඩින්නෙත් එකම පාරේ. දැන් මේ දෙන්නා පුදුම යාළුවෝ දෙන්නේ. එහෙම ඉන්නකොට අනිත් අයත් කියනවා මේ දෙන්න නම් බිඳවන්න බෑ. මේ දෙන්නගේ පුදුම හිතවත්කමක්, පුදුම යාළුකමක් මේ දෙන්න නම් තරහ කරවන්න බෑ කියලා දැන් කට්ටියත් කියනවා. ඕක අහගෙන හිටියා අමනුස්සයෙක්. මේ අමනුස්සයා දේවතාවෙක්, උක්ෂ දේවතාවෙක්. හැබැයි සම්මාදිට්ඨික කෙනෙක් නෙමෙයි, මිත්‍යා දෘෂ්ටික දේවතාවෙක්. මේක අහගෙන හිටියා. අහගෙන ඉඳලා හිතුවා දෙන්න පරීක්ෂාවක් කරවන්න ඕනේ. දෙන්නව දැන් පොඩ්ඩක් බලන්න ඕනේ උපක්‍රමයක් යොදලා ඇත්තටම දෙන්න තරහ කරවන්න බැයිද? ඒ වගේ මතක තියාගන්න සමහර ಗುಣධර්ම එක එක්කෙනා ඒවා පරීක්ෂා කරන්න ගන්න. මම නම් හොඳට මෛත්‍රී වඩනවා, මට නම් තරහ යන්නේ නැහැ කියපු ගමන් අනිත් අය මොකද කරන්නේ? තරහ අවුස්සවන්න බලනවා. එහෙම නැද්ද?
පොඩ්ඩ අවුස්සලා බලනවා තරහ යනවද කියලා. ඔය ඇත්තටමද ඔය එයාට කේන්තියක් නැද්ද කියලා අනිත් අය තරහ වෙන්නේ දේවල් කරනවා. ඒ වගේ මේ ඒ සමාජයේ ලක්ෂණයක්. අමනුෂ්‍ය අතරත් මේ අමනුෂ්‍යයා හිතුවා දෙන්නා පරීක්ෂා කරන්න ඕන කියලා. දැන් පෝය කරන දවසක් මේ ස්වාමීන් වහන්සේලා දෙන්නා කැලයක් මැදින් යන්න ඕනේ ඈත ආරාමික පෝය සීමාවක් තියෙනවා පෝය කරන්න. දෙන්න එකට යනකොට මහා කැලේ මැද්දේදී එක ස්වාමීන් වහන්සේ නමකට බඩේ අමාරුවක් ආවා. වැසිකිළියකට යන්න ඕනේ. අනිත් යාළුවට කිව්වා මේ ආයුෂ්මතුනේ මගේ බඩ ටිකක් රිදෙනවා මං කැලේට ගිහිල්ලා එන්නම් කිව්වා. හොඳයි ගිහින් එන්නකෝ කියලා අර ස්වාමීන් වහන්සේ ඉතින් වාඩි වෙලා හිටියා. උන්වහන්සේ එතන ගලක වැඩ හිටියා. කැලේට ගිහිල්ලා එනකන් දැන් කැලේ වැසිකිලි නැහනේ. හොයාගෙන වතුර හොයාගෙන ඔය කටයුතු කරගෙන ඉනකොට දැන් ගී බැලුවා වෙලාව යනවා එන පාටක් නැහැ මෙච්චර වෙලා මොකද කියලා බැලුවා. ඔය අතරේ අර දේවතාවා මේ දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න අර කැලේට ගිය කෙනා ගිය පැත්තේ කාන්තාවක් විදිහට වෙස් මවාගෙන ඡායාවක් වගේ එහාට මෙහාට කැලේ යනවා පේන සැලැස්සුවා. සැක හිතන විදිහේ ඉරියව් වලින්. දැන් මේ හාමුදුරන්ට සැකයක් ඇති වුණා. මේ කැලේට ගිහිල්ලා ඕක තමයි පරක්කුනේ කියලා. අර ස්වාමීන් වහන්සේ වැසිකිලි ගිහිල්ලා කටයුතු කරගෙන ආවා. ආපු ගමන් කිව්වා දුස්සීලය අද ඉඳන් ඔබේ මගේ ඇසුරක් නැහැ කි. අනේ අර හාමුදුරුවෝ ඇහුවා ඇයි මට එහෙම කියන්නේ මොකද්ද මගෙන් නෑ කතාවක් නැහැ කිව්වා. අද ඉඳන් ඇසුරක් නැහැ කිව්වා. දැන් උන්වහන්සේගේ පාඩුවේ ආ කමන්නේ කියලා ගියා. පෝය සීමාවට ගිහිල්ලා දැන් පෝය කරන වෙලාව. පෝය සීමාවේදී සංඝයා පෝය කරන්න කලින් ඉස්සල්ලා භික්ෂුන් වහන්සේලාගේ සීලය විමසනවා. එහෙම විමසනකොට අර හාමුදුරුවෝ ඒ වෙලාවේ ඉක්මනට නැගිටලා කිව්වා මගේ යාළුවා වෙන්න පුළුවන් මෙතන ඉන්නවා දුස්සීලේ. පෝය සීමාවෙන් එළියට දාන්න කිව්වා. සංඝයාට අයිති නැති උපසම්පදා භික්ෂුවක් හැටියට පෙනී ඉන්න බැරි කෙනෙක් මෙතන ඉන්නවා කියලා සිවුරක් දාගෙන. මෙන්න මෙයාව එළියට දාන්න කිව්වා. එහෙම කියනකොට අර දේවතාවත් ඇතිගත්තා. හෝ මං කරපු අපරාධේ. මං මිත්‍රත්වයේ පරීක්ෂා කරන්න උපක්‍රම යොදන්න ගිහිල්ලා මං කරගත්ත අකුසලයේ කියලා ඇතිගත්තා. මතක තියාගන්න මේ දේවතාවත් සසරේ පෙරම් පුරාගෙන ඉන්න කෙනෙක් ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න. හැබැයි එන්නේ කෙලෙස් සහිතව යන ගමනේ වරදින්න පුළුවන්. ඒකයි භයානකම. මේ දේවතාවා පෝය සීමාවේ සංඝයා ඉදිරියේ පෙනී හිටියා කියන. බය වෙච්ච පාර 이르දියෙන් තමන්ගේ දිව්‍ය ස්වරූපේ මවාගෙන පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා මට සමා වෙන්න මමයි ඔය දේ කරේ. මේ දෙන්නගේ මිත්‍රත්වයේ පරීක්ෂා කරන්නයි මං ඒ දේ කරේ. මට සමා වෙන්න කියලා දේවතාව පෙනී හිටියා. සංඝයා පිළිගත්තා. අර භික්ෂුවට සමාව ලැබුණා. හැබැයි මතක තියාගන්න වචනයක් වැරදුනාට පස්සේ ආය අදින්න පුළුවන්. අර හාමුදුරන්ට හිතුණා පුංචි කාලේ ඉඳන් එකට ඉඳලා එකට පැවිදි වෙලා එකට ගුණධර්ම වඩලා එකට පින්දපාති ගියා එකට බණ භාවනා කරා මෙච්චර ඉඳලත් මාව සැක කරානේ කියලා හිතුණා. එදා පෝය කරලා දෙන්න දෙපැත්තට බෙදිලා ගියා. ආරාම දෙහික පළාත් දෙහික වෙන වෙනම ගුණධර්ම වඩලා උන්වහන්සේලා ධර්මාවබෝධය ලැබුවා. අර මිත්‍රත්වය ඉතින් එහාට තිබ්බේ නැහැ. මේ කාශ්‍යප බුද්ධ ශාසනය කරපු දෙයක්. මේ රැස් කරගත්ත අකුසලයෙන් අර දේවතාවා කෙලින්ම වැටුනේ අපායට. අපායේ දුක් විඳලා අපේ ගෞතම බුදුහාඳුරු පහළ වෙනකොට අපායෙන් උඩට ඇවිල්ලා ධනවත්ම සිටු පවුලක සිටු කුමාරයෙක් වෙලා ඉපදුණා. දැන් ඔන්න බලන්න කර්ම විපාකේ නැහැටි. ගිහි ජීවිතේ ලස්සන සිටු කුමාරයෙක්. කිසි ප්‍රශ්නයක් නැහැ. විවාහ වුණා. ඒත් ප්‍රශ්නයක් නැහැ. බොහොම හොඳට ජීවත් වෙනවා. කොහොම ඉන්නකොට දවසක් බුදුරජාණන් වහන්සේ අපේ බුදුහාඳුරු පහළ වෙලා උන්වහන්සේ දහම් දේශනකොට බණක් අහන්න ලැබුණා. බණ අහලා හිතුවා මේ සසර භයානකයි. බිරිඳත් අවසර දුන්නා. දෙමව්පියෝ ඥාතීන්ගෙනුත් අවසර අරගෙන ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙන්නත් කරදරයක් නෑ. හැමෝගෙම අවසර ලැබුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් සිවුර ඇඟට දාගත්ත දවසේ ඉඳන් උන්වහන්සේගේ පස්සෙන් ගෑණියෙක් පස්සෙන් එනා වගේ ඡායාවක් පේනවා. අර කර්ම විපාකේ විපාක දෙන්නේ එහෙමයි. කුටියක හිටියොත් මිනිස්සු බැනලා නිඳා කරලා කුටියෙන් ගහලා පන්නනවා. පින්ඩ පාත යනකොට පේනවා ගෑණියෙක් ඇඟේ ඇලි ඇලි පස්සෙන් එනවා වගේ පේනවා මිනිස්සු. මිනිස්සු පාරවල් වල බනිනවා දාන්නේ දෙන්නේ නැහැ. හැම තැනම කරදර. කාන්තාවක්ම පැටලෙනවා
මොකක් හරි යන තැන කාන්තාවක් පැටලිලා බැනුම් අහනවා නින්දා විදිනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මම බොහොම සිල්වත් කෙනෙක්. මම සියලු සැප සම්පත් අතහැරලා නිවන් දකින්න පැවිදි වෙච්ච කෙනෙක්. නමුත් පැවිදි වෙච්ච දවසේ ඉඳන් මට අභූත චෝදනා ගොඩාක් එනවා. කාන්තාවන් සම්බන්ධ හරියට මිනිස්සු මට නින්දා පහස කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඔබට වෙන ගැලවීමක් නැහැ කිව්වා. පෙර සසරේ ඔබ කරපු කර්මයක විපාකයක් ඔබේ පස්සෙන් එන්නේ. ඔබට එකම දෙයයි තියෙන්නේ. ඔබ වීරිය වඩලා රහත් වෙන්න කියනවා. එතකොටයි කිය ඕක නැති වෙන්නේ. රහත් වෙනකල් මේක ඔබේ පස්සෙන් තියෙනවා කියනවා. මේ ස්වාමීන් වහන්සේ පුදුම වීරියෙන් බොහෝ වනාන්තරවල හිටියේ. මිනිස්සු අතර ගැවසුන්නේ නැහැ. මිනිස්සු බනිනවා නින්දා කරන මිනිස්සුත් පව් පුරව ගන්න. කැලේ හිටියේ බණ භාවනා කරලා පුදුම වීරියක් වඩලා උන්වහන්සේ රහත් වුණා. රහත් වෙච්ච දවසේ තමයි කියනවා අර ඡායාවක් වගේ පේන ගතිය මිනිස්සුන්ට නැති වෙලා ගියේ. එතකොට පේනවා තමන් සසරේ පැවිදි වෙච්ච ಗುಣධර්ම වඩන කෙනෙකුට කරපු දේ තමන් පැවිදි වෙච්ච දවසේ තමන්ට විපාක දෙන්න ගත්තේ. ඒ වගේ සසරේ අපි වපුරපු දේවල් අපිට අස්වැන්න කැරකෙන්නේ ඒ වගේ. ඒ නිසා මතක තියාගන්න බොහෝ වෙලාවට මේ සිල් රකින්න අයට විහිළු තහළු කරන්න යන්න එපා. බණ භාවනා කරන අයට ඒවට උසුළු විසුළු කරන්න යන්න එපා. ගුණධර්ම වඩන අයට ධර්ම මාර්ගයේ හැසිරෙන අයට ඒ අය විහිළුවට ගන්න යන්න එපා. ඒවා විපාක ගොඩක් භයානකයි. ඒ නිසා එක්ක Tamanට උදව්වක් කරන්න බැයි නම් Tamanට ඒක පාඩුවේ න්‍යා කරගන්න දෙය ගෙනියයි කියලා. ඒ නිසා මේ යන සංසාර ගමන බොහොම භයානක ගමන. හැම වෙලෙම Taman ගැන හිතන්න. Taman ගැන බලන් බුදුරජාණන් වහන්සේ පෙන්නේ මරණ සතිය වඩන්න. අපිට මේ ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන භාවනා අතර මරණ සතිය තරම් දෙයක් නම් බුදු ඇසින් දකින්නේ නැහැ කියමු. ඒ කියන්නේ හැම වෙලෙම අපි හිතනවා නම් දැන් මම මැරුණොත් කොහේ යයිද? මේ ඉන්න ක්‍රමයට ඉඳලා මේ ක්‍රමයට ජීවත් වෙලා හදිසියෙවත් මම මැරුණොත් මං කොහේ යයිද කියලා Taman තුලින් මරණය ගැන හිතන්න කියන. පඨම මරණ සති, ဒုတိ ය මරණ සති කියලා දේශන කීපයක් තියෙනවා. ඔය අංගුත්තර නිකායේ දේශන දෙකක් තියෙනවා මරණ සතිය ගැන එක ළඟ. ඒකේ බුදුහාඳුරු පෙන්නනවා කටට ගත්ත බත් ටික ගිල ගන්න පෙර බත් පිට හිර වෙලා මැරෙන්න පුළුවන්. පය පැකිලිලා වැටලා මැරෙන්න පුළුවන්. ඉහළට ගත්ත හුස්ම ටික හෙලා ගන්න බැරුව මැරෙන්න පුළුවන්. ඔය වගේ දවසේ Tamanට තියෙන අනතුරු එකින් එක හිත හිතා මරණ සතිය වඩලා හිතන්න කියනවා දැන් මම මැරුණොත් කොහේ යයිද? අද දවසේ මට කොච්චරනම් අනතුරු තියෙනවද? පාරේ යනකොට ඉස්සරහින් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්, පස්සෙන් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ බේරි මේ මරණයෙන් බේරි යන්තම් අවුරුදු කීපයක් ජීවත් වෙනවා කියන්නේ පොඩි සෙල්ලමක් නෙමෙයි අපිට දැනුම් නැති වුණාට. කොච්චර මිනිස්සු හදිසි අනතුරු විපාත ඇක්සිඩන්ට් කොහේ අහක යන කුණු ගොඩවල් කර්මයෙන් කැරකිලා යන්නේ. අනුන්ගේ රණ්ඩු බේරන්න ගිහිල්ලා එක්ක ගුටි කාලා මැරෙන්නේ. එක්ක පාරේ යනකොට හතුරෙකුට කියලා තමයිලා රැකලා ඉඳලා ගහලා තින්න වෙන මිනිහෙකුට. අහක යන මිනිස්සෙක් මැරුම් කන්න. ඔය වගේ කර්ම විපාක කැරකෙන්නේ මහා පුදුම විදිහට කැරකිලා එන්නේ. ඒ නිසා හැම වෙලෙම හිතන්න සසරේ අපි කරපු දේවල් අපේ පස්සෙන් එනවා. අපි දන්නේ නැහැ අද මෙහෙම හිටියට අපි දන්නේ නැහැ පෙර කර්ම විපාක මොන විදිහට අපේ පස්සෙන් එයිද? මතක තියාගන්න අසංඛේයිකුත් කල්පලක්ෂයක් පාරමී පුරපු මුගලන් මහරහතන් වහන්සේ 500ක් වට කරගෙන පොළු වලින් ආයුධ වලින් පහර දුන්නේ ඇටකට කුඩු වෙලා පිරිනිවන් පාන. 500ක් වට කරගෙන ගැහුවා කිව්වම් පොළු වලින් ආයුධ වලින් ආයි. එතකොට සසරේ කරපු කර්ම විපාක අපිට ඔක්කොම අරගෙන ගැලවෙන්න බෑ. ඒකත් මතක තියාගන්න. දැන් අපි හිතනවා අනේ අපේ දරුවෝ, අපේ ඥාතීන්, අපේ අම්මා, අපේ තාත්තා, අපේ පවුලේ අය අනේ මේ ඔක්කොම එහෙම වෙන්නේ නැහැ. අපි හිතුවට අපිට ඔක්කොම ගලවන්න බෑ. ඒ අය සසරේ රැස් කරගත්ත කර්ම අරගෙන ඒ අය යන ගමනක් තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ පැත්තෙන් හිතන්නකෝ. යසෝදරාවගේ තාත්තා තමයි සුප්‍රබුද්ධ රජුරු. පොළොව පලාගෙන අපායේ. එතකොට බුදුහාමුදුරන්ගේ මාමණ්ඩි. යසෝදරාගේ සහෝදරයා තමයි දේවදත්ත. අක්කේ නංගියේ මල්ලියේ කියාගෙන සෙල්ලම් කර විනෝද වෙවි ඉන්නේ නැතිනේ පොඩි කාලේ මාලිගාව එකටනේ. පොළොව පලාගෙන අපායේ. එතකොට බුදුහාමුදුරන්ගේ ඥාතීන් අතර ගත්තත්
කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලෙම නෑදෑයෝ අතරින් කීප දෙනෙක් අපායේ. හැමෝම ගලවන්න බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිමයි 60000ක් ශාක්‍ය වංශිකයෝ මැරුම් කෑවේ. විඩෝඩම රජුරෝ කපලා කොටලා මරලා දැම්ම 60000ක් ශාක්‍ය සමූල ඝාතනයක් කරා. දෙපාරක් බුදුහාඳුරෝ බේරගත්ත. තුන්වෙනි පාර බැලුවා මේ කර්ම විපාකය. සසරේ කරපු කර්මයක් ඥාතීන්ට කැරකේ. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. ඒ නිසා හැම වෙලෙම හිතන්න අපි කරගත්ත කර්ම මොනවා අපේ පස්සෙන් එනවද අපි දන්නේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න පුළුවන් තරම් සියලු පාපී අකුසල් වලින් වළකින්න. සබ්බ පාපස්සකරන. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන්න පින් කරන්න. සචිත්ත පරියෝදපණන් තමන්ගේ හිත දමනය කරගන්න. ඒතම් බුද්ධානුශාසන මේක තමයි බුදුරු පහළ වෙලා පෙන්නලා දෙන්නේ. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණධර්ම වඩාගෙන ධර්මයේම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින්. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. පොඩ්ඩ ටික බණ ටික නම් ඇහුවා. පුතේ අපි සංසාරේ මොන පව් කරලා තියෙනවද දන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපි පව් කරලා ඇති පුතේ. මේ ඒ නිසා අපිට පුළුවන් විදිහට පුළුවන් තරමින් ඒ පව් අවම කරගන්නත් අපි මේ සංසාරේ බණ අහමු පුතේ. බණ ඇහිම තුලින් අපිට පුතේ ගොඩාක් දේවල් කියන්නේ නැති කරගන්න පුළුවන්. පව්කම් කරන්න හිත නැඹුරු වුණත් පුතේ අපිට අර ධර්ම ශ්‍රවණයේ නිසාම පුතේ අපි ඒවා වලින් අපි ඈත් වෙලා යනවා. ඈත් වෙලා යන්නත් අපි දැනගන්න ඕනේ මේක හොඳයි මේක නරකයි කියලා. ඒ නිසා පුතේ අපි හැම නිතරම බණ ටිකක් අහමු. ටීචර් කල්පනා කරා පුතාලට කරදරයක් නැත්තම් ටීචර් ලබන සතියේ බදාදා මේ වගේ බණක් දාන්නම් කියලා. මොකෝ පුතේ මාසෙකට එකක් දාලා බණක් ඇහුවට වැඩක් නැහැ පැටවු. හැම දවසෙම දිනපතා අපි අහන්න ඕනේ එක බණක් හරි. ඒක නිසා ටීචර් සතියකට එකක් දාන්න කැමති ඇත්තෝ අහන්න පුළුවන් තරම් පින් රැස් කරගන්න. ඇත්තටම පුතේ මේ සංසාරේ හරීම භයානකයි. මන් දන්නවා පුතාලගේ ගෙවල් වල හොඳටම ධර්මයට ලැබී අම්මලා තාත්තලා ඉන්නේ. ඒ අයත් සහභාගී කරවගන්න. ඉතින් ටීචර්ට ගොඩාක් සතුටුයි. පුතාලා ගොඩක් දේවල් වලින් දැනුවත් වුණා. තව එක දෙයක් කියන්න ඕනේ. පින්දහම් කරන මිනිසුන්ට කවමදාකවත් පුතේ අහිතකින් මොනවත් කියන්න එපා. නිකන් සමච්චලයට ලක් කරන්න එපා. පුතාලට දෙවෙනි බණෙන් ඒ දේ හොඳටම තේරුම් යන්න ඇති. එහෙමනම් ටීචර්ට ගොඩාක් සතුටුයි. ටීචර් එහෙනම් දැන් ලියුවෙන්නම් පුතාලට තෙරුවන් සරණයි. ආයුබෝවන්.